අංක 44 දැන් අපි කතා කරන්නේ මේක දාගෙන ඉන්නේ මහා කරදරයක් මොකද කරන්නේ? ඔයගොල්ලන්ට ඉන්නේ මේ කන් දෙක දෙන්න මේක මේ දැන් අපි කියවනේ මේ යමන් දෙනකොට අපිට දැන් බලාපොරොත්තුකින් තොරව දෙන්න අමාරුයි. අපි කවදාකරි හුරු වෙන්න ඕනේ ඒකට කියලානේ. දැන් ඒක සැරේටම මේ නම් දීප ඔක්කොම අපරාධයක හිතන්නට එපා. අපි පොඩ හරි හුරු වෙන්න ඕනේ තේන්න. බැරි දැනට බෑ. ඒ ගැන දුක් වෙන්න එපා. ඒ නිසා මම අර මුල් දවසේ කිව්වේ පසුතැවිල්ල තියාගන්න එපා. පසුතැවෙන්න ඕන දැන් හරියට දෙයක් කරන්න උත්සාහවත් වෙන්නේ නැත්නම්. දැන් නොදන්න කාලේ දැන් අපි පුංචි කාලේ මතකනේ චූටි කාලේ හිටපු තැන් නේ. දැන් අපි ඒ තැන් වල නැහැ. දැන් පොඩි කාලේ අම්මා පොඩ්ඩක් පරක් වුණොත් තත්ත්වයක් ගගානේ. වෙන්නේ අපි මේ චූදාලා ඒකටම නාගෙන ඒකම ගාගෙන ඉන්නෝනේ නේ. සමහරවිට දැන් අපි ඒ නොදැනුවත් කාලේනේ. නමුත් දැන් අපි ඒක කරන්නේ නැහැ. ඒ වගේ අපිට නොතේරෙන කාලය අනුපාඩුකම් වැරදි තියෙන්න පුළුවන්. බැරිවිච්චකම් තියෙන්න පුළුවන්. ඒ ගැන පසුතැවෙන්න එපා. පසුතැවෙන්න ඕනේ දැන් මේක දැනුවත් වුණාට පස්සේ මේකට යන්න උත්සාහයක් නැත්තම්. උනාර බුදුහාමුදුරු කියන මේක මෙතෙන්ට නෙමෙයි බුදුහාමුදුරු කියන්නේ. අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය. නෝපන්න අකුසලයන් නෝපදීමට උප්පන්නානං කුසලානං ධම්මානං වියෝභාවය. උපන් කුසල් වර්ධනය කිරීමට අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය. ඉපදිලා නැති කුසල් උපද්දවා ගන්න. ඒ කියන්නේ දැනට ඉපදිලා නැති දැනට නැති හැකියාවක් ඇති කර ගන්න. හොඳ දේවල්. දැනට නැති හොඳ හැකියාවක් ඇති කර ගන්න. දැනට තියෙන හොඳ හැකියාව වර්ධනය කර ගන්න. දැනට තියෙන නරක හැකියාවල් අඩු කර ගන්න. නරක පුරුදු අඩු කර ගන්න. දැනට ඉපදිලා නැති නරක පුරුදු උපදින එක වළක්ව ගන්න. මොකද තේරෙනවනේ ඔන්න ඔතෙන් උත්සාහවත් වෙන්න කියලා. ඔක බුදුහාමුදුරු කියන තැන ගැන අපිට අදහසක් ගන්න බෑ. ඔබ දැන් අපේ මට්ටමින් දැන් ඔක තේරුම් ගන්න පුළුවන්. මේ බුදුහාමුදුරු කියන එක වඩා වෙනස් නැහැ. මේ මට්ටමට ඔක ප්‍රමාණවත්. අන්න එහෙනම් ඒ මට්ටමේදී අපි උත්සාහවත් වෙන්න ඕනේ මේක පොඩ හදාගන්න. එතකොට ආයෙ හිතෙන්න පුළුවන් දැන් මේ පෙරණ මහත්තයත් කිව්වා මොකද්ද එහෙනම් බෝසතාණන් වහන්සේ බුදුබව කතාගෙන මේ පාරමී භූමියේ ඔක්කොම කරේ යාදී දැන් කියපු කතාව හරිනේ යාදී ක්‍රිෂ්ණ තුමා දන් දුන්නා කියන්නේ බුදුබව කතාවෙන්නේ නේ දැන් ඒක මම කියපු කතාව බුදුහාමුදුරු ඒ බෝසතාණන් වහන්සේ ඒක කරලා දෙනවා දැන් ඉන්නේ ඒක නරකයි. දැන් බෝසතාණන් වහන්සේ එහෙම දෙයක් කරා කියන එක දැන් මම මෙතන වාඩිලා දැන් මේ කියවනවා කතා කරනවානේ. මේ කතා කරනකොට ඕගොල්ලෝ එක එක්කෙනා එක එක විදිහට හිතාගන්නේ හාමුදුරු මෙහෙම හිතලා මෙහෙම කියනවා. මෙහෙම හිතලා මෙහෙම කියනවා. දැන් ඕගොල්ලන්ට අදහස් නැහැ එහෙමකට මෙතන 100ක් ඉන්නවා නම් දැන් 100ක් ඉන්නවනේ. ඔය 100 දෙනාම හාමුදුරු මෙහෙම හිතලා වෙන්නේ නැති මේ කතාව කියන්නේ නැත්තේ. මේක කියන්නේ නැත්තේ මටම තමයි. මේක කියන්නේ නැත්තේ මට තමයි. එක එක්කෙනා තමන්ගේ පැත්තෙන් හිතා ගන්නවා. ඒ මම හිතපු එකද මම කියපු එක ගැන ඔයගොල්ලෝ හිතපු එකද? මම හිතපු එක නෙමෙයි ඔයගොල්ලෝ හිතන්නේ. මම හිතුවයි කියලා ඔයගොල්ලෝ හිතන්නේ. ඕගොල්ලන්ට මම හිතපු එක හිතන්න පුළුවන්ද? ඕගොල්ලන්ට මම හිතපු එක හිතන්න බෑ. මම හිතන්නේ ඇති කියලා ඔයගොල්ලෝ හිතපු එකයි ඔයගොල්ලෝ හිතන්නේ. එහෙමද? එහෙමයි. ඒතකොට අපිට බුදුහාමුදුරු හිතපු විදිහ හිතන්න පුළුවන්ද? හිතන්න බෑ. අපි හිතන්නේ හැම වෙලේම මොකද්ද? බුදුහාමුදුරු හිතන්න ඇති කියලා බුදුහාමුදුරු හිතපු එක අපි හිතපු එක. අපි හිතපු එක. ජාතිය ක්‍රිස්තුන් තුනා දන් දුන්නාට පස්සේ දැන් අපි ඔය කියන්නේ බුදුහාමුදුරු හිතපු එක අපි හිතන එක. ඔය අපි හිතන එක මිසක ඔය බුදුහාමුදුරු ජාතිය ක්‍රිස්තුන් දන් දෙනවා හිතපු එක නෙමෙයි. යාලේ ක්‍රිස්තුදා ඒ දෙන්න දන් දුන්නේ බුදුබව කතාගෙන කියලා අපිට පේන එක මිසක උන්වහන්සේ එකක් කරා දෙන දෙයක් කොහොමද? බෝසතාණන් වහන්සේ පාරමී භූමියේදී බුදුබව ප්‍රාර්ථනා කරගෙන දන් දුන්නා පින් කරා කියන කතාවක් අපි දන්නවා අහලා තියෙනවා. ඒක බෝසතාණන් වහන්සේ හිතපු එක නෙමෙයි. ඒ දානයක් ඒ පින කියන්නේ දන් දීපු වෙලාවේ මේ
ප්‍රාරමී බලයෙන් බුදුබව පැත්තේ ලැබේවා කියලා හිතාගෙන කරයි කියන එක නෙමෙයි අපිට හිතෙන්නේ. අපි කරන්නේ එහෙම නෙමෙයි. හැම එකටම අරක දානවා නෙමෙයි. මේ පින්කමෙන් අරක ලැබේවා, මේ පින්කමෙන් මේක ලැබේවා, මේක ලැබේවා කියලායි අපි කරන්නේ. එතකොට වෙන කවුරු හරි දෙයක් කරනකොට අපිට හිතෙන්නේ එයා අපි වගේම හිතන ඇති කියලා. දැන් කවදාකවත් ඇඟේපතේ වේදනාවක් දුකක් දැනෙච්ච නැති මේ මිනිස්සෙකුට අනිත් මිනිස්සෙට මෙහෙම වේදනාවක් දුකක් දැනෙන්නේ නැති කියලා හිතෙනවා. හිතෙන්නේ කොහොමද හිතන්නේ? මට මගේ ඇඟේ වේදනාවක් අත්දැකීමක් තියෙනවා නම් තමයි මට අනිත් අයගේ වේදනාවක් ගැන පොඩි අදහසක් හරි ගන්න පුළුවන්. හැබැයි මගේ ඇඟේපතේ කවදාකවත් මට වේදනාවක් දැනෙන්නේ නැත්නම් මට අනිත් කෙනාගේ වේදනාව ඒකට පස්සේ දැනෙනවද? දැනෙන්නේ නැහැ. දැන් පිළිවි කෙනෙකුට දරුවෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් දරුවෙක් හම්බෙනකොට ඒකේ අනිසි වේදනාවක් තියෙනවා කියලා කිව්වට පස්සේ පිළිවි කෙනෙක් හිතාගන්නේ දරුවෙක් හම්බෙන වේදනාවද තමන්ගේ එක්ක අතපය කැඩිච්ච වෙලාවේ මතක තියෙන වේදනාවක් මොකක් හරි හිතීම ආවා ගන්න. ඒ තමන්ගේ ඇඟේ තිබිච්ච වේදනාව දරුවෙක් හම්බෙන වෙලාවේ ලැබිච්ච වේදනාව. දැන් පිළිවි කෙනෙක් අම්මා කෙනෙක්ට දරුවෙක්ට වෙන වෙලාවේ ලැබෙන වේදනාව මොකක්ද කියලා පිළිවි කෙනෙකුට පැහැදිලි කරනවා. පැහැදිලි කරනකොට ඒක එකේ උදාහරණ කිව්වට පස්සේ එයා ඒ උදාහරණ ටිකෙන් තේරුම් ගන්නකොට තමන්ගේ ඇඟේ තියෙන වේදනාව කියන එක තේරුම් ගන්න එකනේ. ඒ වේදනාව තමන්ගේ දරුවෙක් ලැබෙන්න වෙලාවක හටගත්ත වේදනාවක් අත්දැකීමක් ගන්න පුළුවන් පිළිවෙලක්. කවදාකවත් ගන්න බෑ. අපිට හැම වෙලේම ගන්න පුළුවන් අපේ ශරීරයේ තුවාලයක් වෙච්ච වෙලාවක ඔපරේෂන් එකක් කරපු වෙලාවක කපුටු පොඩි වෙලාවක ලැබිච්ච වේදනාව අරකට සමාන කරනවා. සමාන කරාම අපිට හිතෙනවා අන්න ඒ වගේ තමයි දරුවෙක් ලැබෙන වෙලාවක අම්මගේ තියෙන වේදනාව කියලා. එතකොට ඒ අපි අත්විඳේ අපේ අම්මගේ දැන් මගේ බඩේ අපි හර්නියා ඔපරේෂන් එකක් කරා කියලා නේ. එතන කපන වෙලාවේ දැනෙච්ච වේදනාවයි සීස ගන්නකොට ලැබිච්ච වේදනාවයි දෙක එකක් විදිහට හරකලා අපි හිතුවොත් මේක එකක් නෙමෙයි මේක දෙකක් නෙමෙයි. ඊට පස්සේ ඒ නිසා අපිට අත්දැකීමක් නැතුව අපිට කවදාකවත් අනුන්ගේ හිත තේරුම් ගන්න බෑ. බෝසතාණන් වහන්සේ කොහොම හිතුවද කියන එක අපිට තව කල්ප ගානකින් හිතා ගන්නවත් බෑ. ඇයි? උන්වහන්සේ බෝධිසත්වෙක්. දැන් අපි මේ හිතන්නේ බෝධිසත්වෙක් මට්ටමේද? අපි බෝධිසත්ව මට්ටමේ හිතන මේ ටික කතා කරන්න ඕනේ. ඕනේ නේ. දැන් අපිට හිතෙන්නේ අමුව. අපි හැමෝම හොඳේ ඕගොල්ලෝ අපි හැමෝම හිතන්නේ බෝධිසත්ව මට්ටමේ නොවෙන නිසා අපිට මේ ධර්මයට ඉස්සෙල්ලා මේ දේවල් ටික කතා කරගන්න සිද්ධ වෙලා තියෙන්නේ. බෝධිසත්වයෙක් මට කවුද කිව්වනේ උදාහරණයක් විදිහට ගත්තොත් ඔක සමහර මිනිස්සු අර සමහර වෙයි අතීතේ හිටපු ශක්තිමත් මිනිස්සු තමන්ගේ මේ ශරීරයේ කොටස් ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ අර පහුගිය කාලේ ටීවී එකේ කියන්නේ මේ මොනවාද හිතමතේ ජීවිතය කියලා පුජ්‍යලෙක් ගැන අර ඉරේ ඉඳලානේ තමන්ගේ නංගි දූෂණය කරයි කියලා පොලිසියේ කීප දෙනෙක් මරලා ඉරේ ඉඳලා අවසානයේ මරණ දඬුවම් නියමෙච්ච වෙලාවේ එයා මොකද කරේ කියන්නේ බෙලෙක් පිඟාන දෙකට ඉඳලා දෙකට කඩලා බඩ කපාගෙන බඩවැල් ටික අරගෙන හපලා මෙහෙට අතදාලා බඩවැල් ටික ඉදි ගන්න හපලා කැපෙන්නේ කැපෙන්නේ නෑ රබර් එක කැපෙන්නේ දැන් මේක හරිය දාගත්තා දැන් හිතන්නකෝ අන්නේ මිනිස්සෙගේ හිත මොන මට්ටමේ කියන්නේ හිතා ගන්න පුළුවන්ද ඕකවත් හිතා ගන්න බැරි කොට බෝසතාණන් වහන්සේ දානයක් දෙන වෙලාවේ හිත මොන මට්ටමේ තිබුණා කියලා අපි කොහොමද හිතන්නේ? අපිට යතුරු කට්ටක් යනනහම කම්බි චූටි කටුවක් යනනහම ඉන්න බෑ. අර මිනිස්සයා තනියෙන් බෙලෙත් පිටගානේ බඩ කපාගෙන බඩවැල් ටික ගන්න හපලා. බැරිම දැන මේ ඔක්කොම කරේ දාගෙන ඉඳලා. ඒ වගේ මිනිස්සෙගේ හිතක් ගැනවත් අපිට කියන්න බැරි නෑ. ඒ නරකත්තක් කියන්නේ රෞද්‍ර හිතක් නේ. දැඩි හිතක් නේ. නම් බෝසතාණන් වහන්සේ කෙනෙක් කියන්නේ ඕකට වඩා හාත්පසින් අනිත් පැත්තට එකක්. මේ හිත කොහොමද තේරුම් ගන්න? දැන් මේ හිත තේරුම් ගන්න පුළුවන්ද අපිට? ඒ හිත තේරුම් ගන්න බෑ. මම ඉතින් ලංකාවේ ඉන්න බොහෝතරයකට ඒක තේරුම් ගන්න මටත් බෑ. හිතාගන්න එහෙම. හිතන්න කොහොමද කරන්නේ ඒක? අපි ඒ වගේ මට්ටමකට මුහුණ දීලා නැහැ. ඒ නිසා මේ මට්ටමේ තියෙන පරිසරය අපිට අවබෝධයක් නැහැ.
ඒ මට්ටම මුහුණ දුන්නාට පස්සේ ওই වගේ දෙයක් කරගන්නවා කියන්නේ. නේ? ඒ වගේ දෙයක් කරගන්නවා කියන එක හිතේලි මාත්‍රකින් හිතා ගන්න බෑ. මේ මිනිස්සුන්ට කොච්චර දැඩි හිතක් තියෙන්නේ නැද නේ? කිරේට එනවා, කිරෙන් කරනවා එක්කෙනෙක්. ආයෙත් කොහොමද ඒ අනුදූෂණය කරපු සියලුම දෙනා මරන්නේ. ඔයසි මහත්තයා මරන්නේ. ඒක අපල ගිහින් පොලිසියට කියලා. ඔව්. එහෙනම් එක් අවස්ථා ගණනාවකදී හිරේ එළියට යනවා මරනවා යනවා. ආයෙ යනවා මරනවා ඔක්කොම මරනවා. හිරේකට එකිනෙක ඇවිල්ලා දෙන යාම මරන්න. ඒ මිනිහත් මොකද කරන්නේ? හිරේ ඇතුළේ මරනවා. අවුරුදු ඕලෙවල් ලියපු ගමන් හිරේට යන්නේ. අවුරුදු 40 ගණනක් වෙලා තමයි එළියට එන්නේ. වයසේ මිනිස්සු. හිතන්න ඒ මිනිස්යාගේ අත්දැකීම් ටික ඒ මිනිස්යාගේ මානසික මට්ටම අපිට තේරුම් ගන්න බෑනේ. ඒ මට්ටමට අපිට එන්න පුළුවන්ද? ඒත් බෑ. ඒ නිසා ওই මට්ටමේ ඉඳන් ඒක තේරුම් ගන්න බෑ වගේ මේ මට්ටමේ ඉඳන් බුදුහාමුදුරුවෝගේ බෝධිසත්වයන්ගේ හිත බුදුහාමුදුරන්ගේ හිත නම් කොහොමද තේරුම් ගන්න බෑ. මොකද රහතන් වහන්සේකට බුදුහාමුදුරන්ගේ හිත විශේෂ වෙන්නේ නැහැ. අම්ම කෙනෙක්ගේ හිත දරුවෙකුට තේරෙන්නේ නැහැ. දුවෙකුට අම්ම කෙනෙක්ගේ හිත තේරුම් ගන්න අදුම තරමේ ඒ දුවත් අම්ම කෙනෙක් වෙන්න ඕන. වෙනකොට අම්මගේ හිත යම් මට්ටමකට තේරුම් ගන්න. මොකෝද? ආමේ. දොරා තීරණය කරන්නේ. ඊළඟට ගන්න පුජ්‍යය. ප්‍රොබ්ලම්. මේ තේරෙන්නේ ඒ නිසා බුදුහාමුදුරෝ බෝසතාණන් වහන්සේ අර දාණය දුන්නේ බුදුබව කතාගෙන මේ දාණය දුන්නේ බුදුබව කතාගෙන කියලා හිතුවොත් මොකද මතක තියාගන්න බෝසතාණන් වහන්සේ බුදුබව ප්‍රාර්ථනා කරගෙන ඔය වැඩ ටික කරා නම් ඔය වැඩේ කොහොමද තේරෙන්නේ? ඒක ප්‍රාර්ථනා කරගෙන ඔබ කරා නම් ඒ වැඩේ තේරෙන්නේ නැහැ. හැබැයි ප්‍රාර්ථනාවක් කරනවා කියන එක කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි ප්‍රාර්ථනා කරන්න දන්නවද නැද්ද? අපි දන්නේ. අපි දන්නේ යදින්. යාඥා කරන්න දන්න ප්‍රාර්ථනා කරන්න දන්නේ. ඔය යාඥා කරනවායි ප්‍රාර්ථනා කරනවා කියන්නේ දෙකක්. ප්‍රාර්ථනා කිරීමේ පිළිවෙලක් තියෙනවා. දැන් අපිට මෙහෙම අපි විභාගයක් පාස් වෙන ප්‍රාර්ථනා කරන කෙනෙක් නෑ. අපි සාමාන්‍ය පෙළ විභාගයේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රාර්ථනා පාස් වෙනවා කියලා ප්‍රාර්ථනා කරන කෙනෙක් නම් අපි ඉස්සෙල්ලා මොකක් කරනවද? සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ඒ විෂය මාලාව හොයාගෙන ඒක ගුරුවරයෙක්ගෙන් ඉගෙනගෙන ඒ කලිය ලියාපදිංචි වෙලා ඒ විභාගයට ලියාපදිංචි වෙලා ඒ විෂය මාලාව සම්පූර්ණ කරලා ඒ විභාගයේ සූදානම් වෙන විභාගෙ හොඳට ලියන්න ඕනේ. ඒකේ කරන නිවැරදි ක්‍රමවේදය තමයි මොකක්ද මේකට? මේ ප්‍රාර්ථනාව. ඒ විභාගයේ පාස් වෙන්න අවශ්‍ය නිවැරදි ක්‍රමවේදය අනුගමනය කිරීම තමයි පාරමිතාව වෙන්නේ. ඒ පාරමිතාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේක සඵල වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. පාරමිතාව වැරදිද කිව්වොත් වැඩේ වරදිනවා. දැන් අපි පාරමිතාවේ කියලා හිතන්නේ යාඥාව. අපි මොනවාද විභාගේ තුලින් දාසේ බෝධි පූජාවට ඉගෙන කරන්නේ මොකද? පාරමිතාවද යාඥාවද? යාඥාවක් කර. මොකද මේ බෝධි පූජාව යනවාසින් මගේ විභාගේ පාස් වෙනවා. දැන් අපි යාඥාවයි පාරමිතාවයි එකක් කරගෙන තියෙනවානේ. එහෙම නේද? දැන් අම්මා කෙනෙක් වෙන්න පාරමිතා පුරන ගෑනු ළමයි දැන් ගෙදරට වෙලා ඉඳන් මම අම්මා කෙනෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන හරියනවද? එහෙම හරියනවද දෙන්නේ? එහෙම හරියන්නේ නේ? ඒකට අවශ්‍ය ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය අනුගමනය කරනකොටයි ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ. නේ? ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න බෑ ශාරීරික දෝෂයක් තිබුණොත්. තමන්ගේ ශාරීරික දෝෂයක් තියෙනවා නැත්නම් මහත්කේ ශාරීරික දෝෂයක් තියෙනවා. එහෙම නැත්නම් කාලහෝරාව සම්බන්ධ දෝෂයක් තියෙනවා. මොනවා හරි ගැටලුවක් තිබුණොත් ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ නැහැ. එතකොට ඒ කාල සීමාවල් නිවැරදිව ඒ ක්‍රමවේදය නිවැරදිව අනුගමනය කළොත් ඒ ප්‍රාර්ථනාව මොකක් වෙනවද? ඉෂ්ට වෙනවා. එහෙනම් මේ එතකොට අම්මා කෙනෙක් දරුවෙක් ලැබේවා කියලා හිතා එක දේවල් කරාද? දරුවෙක් ලැබෙන්න ඕන විදිහට වැඩ කරාද? දැන් සමහරවිට අපි ප්‍රාර්ථනාවක් නැතත් තිබුණා. බලාපොරොත්තුව නැතු වෙච්ච වෙලාවලද දරුවෝ ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ඒ මොකක්ද? පාරමිතාව හරියට පිළිච්ච නිසා. වෙන්න ඕන වැඩ ටික නිවැරදි ආකාරයෙන් වුණාම කැමති ප්‍රාර්ථනා කරත් නොකරත් දරුවෝ ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. එහෙනම් දරුවෙක් ලැබෙන්න තියෙන එක. දරුවෙක් ලැබෙන්න කරන්න තියෙන එකම ප්‍රාර්ථනාව ක්‍රමවේද ටික හරියට කරගෙන යන එකද නැද්ද?
මේක හරි යාඥා කරන්න ඕනද? මේ යාඥාව අවශ්‍ය දෙයක්. ඒ නිසා අපි හිතන්නේ ඉන්නේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට ප්‍රාර්ථනා කරයි කිව්වම මොකක් කරයි කියලාද? මේ යාඥා කරයි කියලා. මොකද? හැම දෙයක්ම කළා මේකේ මට බුදු බව ලැබේවා කියන. දැන් අපි කරන්නේ කියන්නේ මේ පින්කමේ බලයෙන් මට අමෘත මහා නිර්වාණය ලැබේවා කියලා සාදු කියන්නේ. දැන් මොකක් කරනවද? හැම එකටම යාඥා කරනවා. ඇත්තටම ওই නිවන් ලැබේවා කියලා කිසිම ওই වචනේ එක ජීවිතේ එක අවස්ථාවක් දැන් බාහිරාවේදී ඔය වචනේ කීවතාවක් කියවද? එකම වතාවක් කියනවා. හැබැයි පහතුන් නැද්ද? පහතුන්. ඔය වචනේ එක වතාවක්වත් මේ යාඥා කරපු නැති මිනිස්සු නිවන් දැකලා තියෙනවා. යාඥා කරපු අපිට වතාවය දන්නේ ඒක. හරියන්නේ. ඒක අම්මා කෙනෙක් වෙන්න ප්‍රාර්ථනා කර කරත් සමහරවිට ක්‍රමවේදය වැරදිනවා. හරියන්නේ. ප්‍රාර්ථනා කරන යාඥාව නොකල ක්‍රමවේදය හරියට සිද්ධ වුණොත් මේ වැඩේ සිද්ධ වෙනවා. අන්න ඒ වගේ ඒ විදිහට හිතන්න. මොකද බුදුහාමුදුරු පාරමිතාවයි කියලා කියන්නේ මොකද? ක්‍රමවේදයක් අනුගමනය කරා. ඒකේ යාඥාව නේ. ඒක මොකද මේ ලෝක සත්‍යයට යමවද විතර වෙන්න. එච්චරයි. පාරමී භූමිය කියන්නේ මොකද? දැන් අපිට පේන්නේ අපි හිතන්නේ අපේ මානසික මට්ටමේ. එතන වැරද්ද තියෙන්නේ. අපි දැන් විභාගයක් පාස් වෙන ගියාට පස්සේ ඒ විෂය ධාරාවල් ටික හොඳට හදාරලා පාඩම් කරලා ඒ ටික කරන්නේ නැතුව අපි මොකක් කරනවද? ගිහිල්ලා දේවාලයට ගිහිල්ලා පූජා වට්ටියක් තියලා බෝධියට ගිහිල්ලා පඬුරකට ගහලා අපි බලාපොරොත්තු වෙන විභාගෙ එතනින් පාස් වෙනවා. එහෙම පාස් වෙන්නේ නැහැ. හැබැයි ඒ ටික උදව් වෙන්නේ නැද්ද? මානසික මේ ශක්තියකට උදව් වෙනවා. හැබැයි ඒ ටික උදව් වෙන්නකොට අර ටික හරියට දෙරිලා දෙන්නේ. ඒ ටික හරියට දෙරිලා නැතුව මෙහි කරේ කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ දරුවෙක් ප්‍රාර්ථනා කරන අම්මා කෙනෙක් දරුවෙක් ලබන්න අනුගමනය කරපු ක්‍රමවේද මොකක්ද? ඔන්න ඔය පාරමිතාවයි. ඒ නිසා පාරමිතාව හරියට දිනුනොත් අඩුපාඩු නැත්නම් මොකක් කරනවද? ප්‍රාර්ථනා සඵල වෙනවා. හැබැයි එකක් අන්නකර යාඥා කරලා ඒක හැමදාම බුදුන් වහන්සේ මට දරුවෙක් ලැබේවා කියලා. ඒක වෙන්නේ නැහැ කියලා දන්නවා. නිසා බුදුහාමුදුරුවෝ ඔයගොල්ලෝ හිතන්න එපා. පින්කම් කර කර අහම වේවා මට බුදු බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ජාතික සින්දනා ජන තන් දුන්නේ බුදු බව පතාගෙන ඉඳපුවාම අපි ප්‍රාර්ථනා කරන දෙයින් තමයි අපිට ඉතින් එහෙම දෙයක් නැහැ. එහෙම දෙයක් නැහැ කියන්නේ අපිට තාම ප්‍රාර්ථනා කරන විදිහ තේරෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ නිවන් පතාගෙන දානයක් දීලා පින්කම් කළා අවසානයේ නිවන් ලැබේවා කියලා පැතුවයි කියලා මා පූජාවක් බෝධි පූජාවක් කරලා නිවන් ලැබේවා කියලා පැතුවයි කියලා මෙන්න මේ අද මේ අහපු මේ විචාරස පහව අවබෝධ වෙනවා. අවබෝධ වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ අවබෝධයකට අදාළ යම් ප්‍රමාණික දුරින් සම්බන්ධ වෙනවා මේක නෙමෙයි අවශ්‍ය නිර්වාණ අවබෝධය. නමුත් මේ කාරණා ටික මෙන්න මෙහිම මේ කරන්නේ මොකක් වෙනවද? මෙන්න මේකට පාරමිතාවක් වෙනවා. ගියේ සතියේ අහපු ටික අද දවසේ ටිකට කුබ්බේට කතපුඤ්ඤතාවයක් පෙරකල තිනා පාරමිතාවක් වෙනවා. ගියේ සතියේ ටික අහපු නැති මුල් සතියේ ටික මුල් ඉඳලම අහපු කෙනාට මේක ලේසි තේරුම් ගන්න. මුල් සතියේ දෙක තුන අහපු නැති කෙනෙකුට මේ ටික අමාරුයි තේරුම් ගන්න. ඒ කියන්නේ මොකද? පාරමිතාවේ දෝෂ තියෙනවා. පිළිවෙලට අහගෙන යනකොට මේක තේරෙනවා. වගේ මෙන්න පාරමිතාව කියන්නේ ඒ මොහොතේ ඒ වෙලාවේ කළ යුතු දේවල් ටික කරගෙන යන්නේ. අපි නිවන් පතන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ කියන්නේ නිවන් පතන්නේ කියලා. කිව්වා කොහොමද? නිවන් ප්‍රාර්ථනා කරන මුජ්ජලේ දරුවෙක් ලැබෙන්න ඉන්න දරුවෙක් ලබන්න කැමති කාන්තාවක් දරුවෙක් ප්‍රාර්ථනා කරනවා වගේ නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරන එකයි කරන්නේ. එහෙනම් නිවන් දකින්නත් කරන්නේ මොකක්ද ප්‍රාර්ථනාව? ඒ සඳහා නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කරනවා. දරුවෙක් ලබන්නේ නම් කෙනෙකුට නිවැරදි ක්‍රමවේදය වගේම නිවන් දකින්න කැමති කෙනෙකුට නිවැරදි ක්‍රමවේදයක් තියෙනවා. මොකක්ද කියන්නේ? ඒ ක්‍රමවේදය. සතර සෝදාපන්න අංගලික වඩන්න කියනවා. නේ? මොකද? කල්යාණ මිත්‍ර සම්පත්තිය, සාධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධම්මානුධම්මපටිපදාවන පාරමිතා. ඔය ටිකින් තොරව නිවන් ලැබෙයි. කොච්චර යාඥා කරත් මේ නිවන පසක් වෙන්නේ නැහැ. එහෙනම් බුද්ධත්වයේ සඳහා ඕසවන්නාසේ කරේ මොකද්ද? ඔන්න ඔය ක්‍රමවේදයක් අනුගමනය කරා මිසක ඔය බුද්ධත්වයේ මේ කැදරකම් අපි වගේ මේ නිවන් දකින්න කැදරකම් කරා එකක් නෙමෙයි. අපි හිතන්නේ මම ලොකු වෙලා අමර සල්කන්නේ කියලානේ. මම ලොකු වෙලා ජොබ් එකක් කරපු දවසට අම්මට සලකනවා ඔක්කොම කරලා දෙනවා කියලා හිතන්නේ. හැබැයි අම්මට ඇත්තටම ආදරේ දෙන එක මොකක් කරනවද? පුංචි
පුංචි කාලේ ඉඳ කියා ගන්න පුළුවන් දවස් ඉඳලා නේ පොඩි තමන්ට හැකියි පොඩි දේවල් ටිකින් කරලා දෙන්න. අර නොකේන එකට අර කොඳුරු හත් පට්ටෙකුත් අර මොකක්ද එකක් අඩුයි කියනෝනේ නේ. ඒ වගේ අපි හිතන්නේ ලොකු වෙලා අපි හැම කරනවා මෙහෙම කරනවා. ඒ වගේ කරන කෙනාට කරන්න තියෙන්නේ ඉතිනදා ඒ වැඩවලට උදව් කරගෙන යනකොට එයා ගොඩාක් හොඳ කෙනෙක් වඩපත් වෙනවා. ඒ අවශ්‍ය පාරමිතා වෙනවා. හැබැයි අපි මොකද කරන්නේ? අපි එහෙම දේවල් කරන්නේ නැතුව හිතාගෙන අපි වෙන දේවල් කරලා මේක කිසිම අදාළ නැති දෙයක් කරලා ඒක ප්‍රාර්ථනා කරනවා. ඒක කිසි අදාළත්වයක් නැති දේවල් කරලා ඒක ප්‍රාර්ථනා කරනවා. දැන් විවාහ වෙච්ච නැති යන ළමයෙකුට දරුවෙක් මම මේක ගන්න තේරෙන නිසා මට. දරුවෙක් ලබන්න තියෙන ආශාවත් එක්ක මෙයා ගිහිල්ලා වෙන මොකක් හරි මේ දරුවෝ ලැබිච්ච අම්මා කෙනෙකුට කැම ටිකක් දීලා ප්‍රාර්ථනා කරනවා මට දරුවෙක් ලැබේවා. මේ පින්බලේ ඒ දරුවෙක් ලැබෙන්නේ අම්මා කෙනෙකුට තමයි කැම ටික දුන්නේ. දැන් මේ කාන්තාව විවාහ වෙලා නැහැ. ඒකට දාලා ක්‍රමවේදයක් අනුගමනය කරලා නැතුව කොච්චර කල් ප්‍රාර්ථනා කරලා ලැබෙයිද? එහෙම ලැබෙන්නේ අර මරියතුමීට ජේසුස් වහන්සේ ලැබුණා කියලා ලැබෙන්නේ මම දන්නේ නැහැ. කියන්නේ මේ කන්‍යා මරියතුමී නාභිය පිරිමැද්දාම ජේසුස් වහන්සේ පුදායි කියන්නේ. එහෙම මම දන්නේ ක්‍රමවේදයක්. ධර්මිතාව කියන්නේ ක්‍රමවේදය කියන එක. එහෙනම් ඕගොල්ලෝ අපි ප්‍රාර්ථනා කරනව නැද්ද? ප්‍රාර්ථනා කරනවා මොකද? නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරනවා. ඕගොල්ලන්ට සාර්ථක වෙනවා. ඕගොල්ලෝ ගෙදර පිරිසිදු තියාගන්නවා නම් ගෙදර පිරිසිදු තියාගෙන ප්‍රාර්ථනා කරනවා. මොකද? නිවැරදිව ගෙදර පිළිවෙලට පිරිසිදු තියාගෙන ඕගොල්ලෝ මොකක් කරනවා? අපි වැඩ කරනවා. එතකොට ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා. එහෙම නැතුව මේ යාඥා අර අපි පල්ලියට ගිහලා කරන්නේ මොකද? අපි නෙමෙයි. පල්ලියට ගිහපු අය අපි පන්සලට ගිහලා කරන්නේ තෝම තමයි ගමු දෙන්නේ. යාඥා කරනවා. දේව මෙහිය. දේව යාඥානේ. දැන් සිකුරාදනේ මුස්ලිම් මිනිස්සු කියන මොකද කරන්නේ? යාඥා කරනවා. මේ ඉල්ල. ක්‍රිස්තියානි මිනිස්සු කියන මොකද කරන්නේ? අර දිහා බලාගෙන යාඥා කරනවා. මගේ පව් සමාකල මනව. නේ? ඉස්ලාම් මිනිස්සු කියලා මොකද කරන්නේ? අපිට මේක කළ මනව. ඒක යාඥා කරනවා. අපි ගිහින් මොකද කරන්නේ? අපි ගිහින් ඒක නෙවෙයි කරන්නේ. අනේ අපිට හවල් එක කරලා දෙන්න මේක කරා අපේ ලෙඩ රෝග තියෙනවා. දැන් ඔයගොල්ලෝ හිතන් ඉන්න මම බොදු පූජා කරන්නේ තේ. දැන් මේ ලෙඩ රෝග ටික නැති වෙලා නිරෝගී මානසික මට්ටමක් ඇවිල්ලා අන්න අර ශරීරයේ අපි ඔය කතා කරපු අවරායි නැත්තම් මේ ආලෝක මට්ටම වැඩි වෙලා නිරෝගී පරිසරයක් හදා ගන්න ඕන දේවල් ටික තමයි මෙතන මේ සතිය ගන්න කරන්නේ. හැබැයි මේකට එන්නේ නැතුව මොකක් කරනවද? ලෙඩේ හෙත්තේ මම එළ කියන අනේ හතර බෝධි පූජාවක් කරලා මේ ලෙඩේ හනිය කරලා දෙන්න කියලා. දැන් ඒ ලෙඩේ හනිය කරන්න අර මොකද්ද බරහාවට පස්සේ ටොයිලට් එක මතක් වෙනවා වගේ මිනිසුන්ට දැන් මේක මතකේ මොකක් වුණාමද? මේ වැඩේපත් වුණාම ඒ ඉස්සෙල්ලා මේක කරගන්න විදිහ තමයි මේ පැය ගාන මාස ගාන කවුරුදු ගාන මිනිස්සේ මේක කියන්නේ. ඒතකොට මෙතෙන්ට ආපු කෙනෙකුට ආයි බෝධි පූජා කරගන්න දෙයක් තියෙනවා. කරගන්න දෙයක් නැහැ. ඒකම අපි මෙන්න මෙහෙම ප්‍රාර්ථනාව කරන්න ඕනේ. මේ නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරනවා. අතන ගිහිල්ලා නිකන් අර පැච් එකක් දීපු ටයරයකට හුලං ගන්නවා වගේ. මේක ගහලා අනිත් පැත්තට නරනවා කියලා. හුලං ටික බහලා. ඉතින් තේරුම ඒකේ යම් තේරුමක් තියෙන ඉතින් මේ මොහොතේ දැන් පැච් එකක් ගිහිල්ලා තියෙන පැච් එක දාගන්නත් බෑ දැන්. හැබැයි දැන් පොඩි දුරක් හරි ය아가න්න මොකක් කරන්නද? හුලං ටික ගහගෙන යනකොට ඉතින් ආයෙ බහලා. ඒ වගේ ඉතින් මේ බෝධි පූජාව කරලා හොඳ පරිසරයක් හදාගෙන ගෙදරට ගිහලා ආයෙ ගෙදරට ගියාම ඒකයි පෙරේත මඩුවනේ. ගෙදරින් යක්කු පෙරේත දිගන ආයෙම වකිනවා. ආයෙ පාරට යනවා තමයි. ඒක වෙන්න ඕනේ මොකද ක්‍රමානුකූලව අපි තුලයි මේ ශක්තිය වැඩි වෙන්නේ. එතකොට දැන් අපේ ඇඟෙන් ආලෝකය නිකුත් වෙනවා නම් අපි යන හේවණල්ල වගේ කියන්නේ. අපි යන කොහෙද හේවණල්ල අරන් යන බරක්ද? නෑ. අපි යන හැමතැනම හේවණල්ල තියෙනවා. අපේ ශරීරයේ ආලෝකයක් නිකුත් වෙනවා නම් අපි හිතමු එහෙනම් අපි යන හැමතැනම එන්නේ. කොහෙද කරවලදී? කොහෙද කරවලදී? හැබැයි දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? අපි හැම වෙලේම එළිය හදාගෙන ලාම්පුවකින්. ලාම්පුව අරගෙන නමතක කියලා. ලාම්පුව අරගෙන බැරි තැනක වතුරයට ගියොත් ලාම්පුව අරගෙන යනවා. ඒකට වරුව. ඒක තමා තුළ මේ ශක්තිය නිර්මාණය කරගන්න. අනුන්ගෙන් බාහිරින් අර සූර්ය වංශ කියන එක කිව්වේ. බාහිර දෙයකින් යැපෙන්න හදන්න එපා. තමා මත වෙන්න හදන්න. මේක තමයි මේ ප්‍රාර්ථනාව කියන්නේ. නිවැරදි ක්‍රමවේදය. එහෙනම් බෝසතාණන් වහන්සේ අනුගමනය කරුවේ අපි ඔය කියන ප්‍රාර්ථනාවෙන් නෙමෙයි. මට කියන කතාව හරි. නැත්නම් අපිට හිතෙනවා දැන් ආම්ද්‍රෝය අනුන්ට දෙනකොට ප්‍රාර්ථනා කරන්න ඉපයි කොට බුදු බෝසතාණන් වහන්සේම කළා තියෙන්නේ මොකද්ද? බුදු බව ප්‍රාර්ථනා කරගෙන මේ දීලා තියෙන්නේ කියලා. නිවන් ප්‍රාර්ථනා කරගෙන හරි අපි දෙනවා නම්
නිවන් ප්‍රාර්ථනා කරන් මොනවා හරි දුන්නයි කියලා නිවන් නම් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ කියලා ඕගොල්ලන්ටම තේරෙයි. මම මේ කියන්නේ තව ටික කාලයක් ගෙදර තේරෙයි. නිවන කියන්නේ මෙහෙම එකක් තමයි. අපි හිතන්නේ මේ මෙහෙම එකක් නෙමෙයි කියලා. ඔන්න දැන් සාම නිවන කියන්නේ නෑ. අපි ඇඳක් කිව්වම ඇඳ සිහි වෙනවනේ. පුටුවක් කිව්වම පුටුව සිහි වෙනවා. හරි? ඊළඟට මේසයක් කිව්වම මේස සිහි වෙනවා. මෙන්න මෙහෙම හැදෙන යුක්ත එකක්. ඒ පොඩි පොඩි වෙනස්කම් වෙනවා. පුටුව මෙහෙමයි. ඒක වාඩි වෙන එකක්. ඒක හැඩතල වෙනස් වෙන්න පුළුවන්. මේස කිව්වම විවිධ මේස වර්ග තියෙන මේස හැඩය මෙහෙමයි. නේ? ඇඳ කිව්වම විවිධ ඇඳක් තියෙනවා. ඒක ඩබල් වෙන්න පුළුවන්. සාමාන්‍ය ඇඳක් වෙන්න පුළුවන්. යකඩ ඇඳක් වෙන්න පුළුවන්. පොඩි ඇඳක් වෙන්න පුළුවන්. වැල් ඇඳක් වෙන්න පුළුවන්. බූ ඇඳක් වෙන්න පුළුවන්. ඇඳක් කියවම පොඩි අදහසක් අපිට තේරෙන්නේ නේ. දැන් නිවන කිව්වහම ඇත්තටම දැන් අපිට මේක ඇඳක්ද පුටුවක්ද මේසයක්ද කියන කිසිම අදහසක් එන්නේ. ඒ නැතුව අපිට නිකන් එනවා නිකන් අර ටීවී එකේ රූපනේ තුනහම ඩොට් 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 වගේ සුරු ගාලා තියෙන මුකුත් රූපයක් නැතුව සමහරවිට දෙකේ යනවා එක. එයි ඒක මොකුත් නැහැ. මීදුමෙන් වැහිලා කියන කොටේ තමන් ඉන්නේ නේද? ඔන්න ඔය වගේ එකක් වගේ නේද? මුකුත් නැති ඒ කිසිවක් නැහැ කියන්නේ. ඔන්නෝම අදහසක් අපිට නිවනේ කියලා එනවා. ඒකවල ඔන්නෝම තමයි ප්‍රාර්ථනා කරන්නේ. නමුත් හොඳට තේරුම් ගන්න පුළුවන් මිනිස්සු මේ නිවන් කියලා දැන් ඔය මම එහෙම සමහර දවසක දැන් මිනිස්සු මොනවාද භාවනා කරනනේ මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා නිවන් දකින්වා කියලා කියනවා. ඉතින් නිවන් දකින්න අදාළ ක්‍රමවේද පැත්ත බලාගෙන ගියේ නැති මිනිස්සේ නිවන් දකින්වා කියලා කිව්වා කියලා වෙනවද? කොහොම වෙන්නේ? ඕටර hina යනකොට ඒ කාර්යය ගිහිල්ලා ඔබ තේරිච්චාද? මේ ඒක කියන මිනිස්සෙක් ගැන දුක හිතෙන. අයියේ මේ මිනිහා මේක කියලා මෙහෙම කියලා මෙහෙම නිවන් දකිවා කියලා ප්‍රාර්ථනා කරන්නේ මේ මිනිහා නිවනේ කියන්නේ ඇඳද්ද පුටුවක්ද කියලාවත් කිසිම හැඩතලයක් ගැන අදහසක් නැතුවයි මේ වැඩේ කරන්නේ. නිවන ගැන යම් හරි අදහසක් තියෙන මිනිසෙකුට තේරෙනවා මේ ක්‍රමවේදයෙන් මේක ලැබෙන්නේ නැහැ. මේකට දාලා ක්‍රමවේදෙ මෙන්න මේකයි. ඒ නිසා තමයි කියන්නේ ශ්‍රාවක සංඝෝ සුපටිපන්නෝ, ඍජුපටිපන්නෝ, න්‍යායපටිපන්නෝ, සාමීචපටිපන්නෝ ශ්‍රාවක සංඝයා. මේ ශ්‍රාවක සංඝයා ඍජුපටිපන්නේ ඍජු මේ නිවන සම්බන්ධ ඍජු අදහසක් ඉන්නේ. එයා දන්නේ මේක මේකටයි කියන්නේ මේක මේකටයි තියෙන්නේ. මේක මේකටයි කියන්නේ මේක මේකටයි තියෙන්නේ. දෙපැත්ත හරියට පැහැදිලි. න්‍යායපටිපන්න කියන්නේ ඍජුපටිපන්නයි, සාමීචපටිපන්නයි. ඒක පිරිසිදුව පැහැදිලිව එයා මොකක් කරගෙන ඉන්නවද? දැකගෙන ඉන්නවා. න්‍යාය කියන නිවනට න්‍යාය ප්‍රතිපන්නයි නිවනට විත්‍යමා ගන්න පුළුවන්. එයා නිවන කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඉලක්කය ගන්න පුළුවන්. ඒතර එයා දන්නේ මේකේ ඉලක්කය ගත්තාම දන්නේ මේක ප්‍රාර්ථනා මේක ලැබෙන්නේ මෙහෙම කරාම විතරයි. දැන් ඔයගොල්ලෝ දරුවෙක් කුසකට දරුවෙක් එනවා කියන ක්‍රමවේදය දන්නවනේ. ඒකට අදාළ ක්‍රමවේදයක් දන්නවා. ඒකට අදාළ නැති ක්‍රමවේදයක් දන්නවනේ. දැන් හරියට බදුව ගියාම දරුවම වෙනවා. අදාළනේ. නේ? දැන් මට අපේ අම්මා මම කියන්නේ කාරණාවක් හොඳේ. මම පුංචි කාලේ අම්මගෙන් අහුවාම අම්මේ කොහොමද මේ දැන් අපේ මල්ලිම කොහොමද ලැබෙන්නේ කිව්වා අම්මා කිව්වා පරායි බතුයි කෑවම තමයි ලැබෙන්නේ කියලා. දැන් ඒ කාලේ හිටින අම්මා දෙන උත්තරේ. පරායි බතුයි හොඳට කෑවම ලැබෙනවා. ඒ කියන්නේ මොකද පෝෂ්‍යදායී ගුණදායී ආහාරයක් ගත්තට පස්සේ. දැන් මම ඒක ඒ කාලේ විශ්වාස කරා. දැන් ඔයගොල්ලෝ දැන් මෙතන වැඩි හිටියයි දන්නවනේ. ඒක මේකට කිසිම අදාළත්වයක් නෑ. වෙන දැන් මම ඒක පිළිගත්තට වෙන වැඩිහිටි කෙනෙක් එතන හිටියනම් එයාට මොකක් වෙනවද? එයාට hina යනවා. හැබැයි මට ඒක hina යන්නේ නැහැ. ඇයි? මම පුංචි කාලේ මම ඔක දන්නේ නැති නිසා අම්මා කිව්වහම මම මේක පිළිගන්නවා. අන්න ඒ වගේ තමයි ඕගොල්ලෝ අපි කරන පින්කම් වලින් නිවන ලැබෙනවා කියලා කිව්වහම ඒ කියන්නේ පින්කම් හොඳ නැහැ කියන එක නෙමෙයි. ඒකෙන් පිනක් සිද්ධ වෙනවා. ඕක අවසානට නිවන ලැබේවා කියලා කිව්වහම ඒක නම් මට වෙන්නේ බලා කෑවම දරුවම වෙනවා කියු කතාවට වඩා කිසිම වෙනසක් නැහැ. ඇයි? මේ දෙක අතර කිසිම සම්බන්ධයක් දැන් හිතෙන්නේ ඒ වුණාට ඔය කිව්වට දැන් පින කියන එක නිවනට උදව් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒකට යම් උදව්වක් වෙනවා. කලාකරණය කියන එක යම් උදව්වක් වෙනද පෝෂ්‍යදායී හොඳ නිරෝගී ශරීරයක් කියන එකෙන් ඒක දරුවෙක් ලබන්න උදව් වෙන්නේ නැද්ද? උදව් වෙනවා. හැබැයි ඒක ගොඩාක් දුරින් උදව් වෙන්නේ. සමීපව උදව් වෙන දෙයක් නෑ. ඒ නිසා මේ පින්දහම් කියන ඒවා උදව් වෙනවා. මේ ටික නැතුව ඒක කරන්නත් බෑ. නිරෝගී ශරීරයක් නැතුව දරුවෙක් ලබන්න මවුසක් හදාගන්න බෑ. ඒකත් අත්‍යවශ්‍යයි. හැබැයි නිරෝගී ශරීරයක් තිබුණ පමණින් මවුසක් දරුවෙක් හදගන්නවද? ඒක හදගන්න. එහෙනම් පින්දහම නැතුව මේ වැඩේ කරන්න
බෑ. එහෙනම් මින්නාම් ටික කරගත්ත ගමන් නිවන ලැබෙනවා. එහෙම ලැබෙන්නේ. එහෙනම් මේක කරන්නේ මොකටද කියලා දැනගන්න. පලා අපි හොඳ පෝෂ්‍යදායී ආහාර ටිකක් කන්නේ මොකටද? ඒ මොකටද? නිරෝගී ශරීරයක් ලබන්න. දරුවෙක් ලබන්න ඒක මූලික උදව්වක් බවට පත් වෙනවා නේ. දැන් ඔන්න C විටමින් අඩුයි කියයි, යකඩ අඩුයි කියයි, දරුවෙක් ලැබෙන්නේ නම් කෙනෙකුට ඒ ටික ඒවල් දෙනවනේ නේ. ඒ මොකක් කරගන්න